ද්විපද ප්‍රසාරණය තුන්වෙනි කොටස. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ද්විපද ප්‍රසාරණයක දී ඇති පදයක් සෙවීම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මොකක් හරි ද්විපදයක් දීලා ඒකේ තුන්වෙනි පදේ සොයන්න කියලා වගේ දීලා තිබ්බොත්. අන්න ඒ වගේ දෙයක් තමයි අද කරන්න යන්නේ. ඉතින් ඒක කරන්න කලින් අපි පොඩි දෙයක් ඉගෙනගෙන ඉන්න ඕන. මොකද්ද? මෙන්න මේ ද්විපදයක පද හඳුනා ගන්න ඕන. පද හඳුනා ගන්න ඕන කියන්නේ බලන්න a + b වල n වෙනි බලයේ ප්‍රසාරණය අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ලිව්වොත් a ධන b ගේ සම්පූර්ණ වර්ගයේ ප්‍රසාරණය කරාම අපි දන්නවා ඉන්නේ මේක. ඔක. සම්පූර්ණ වර්ගයේ ප්‍රසාරණය කරාම පද කීයක් එනවද? 3ක් එනවා. පද 3ක් එනවා. මෙයා පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ. ඒ කියන්නේ හැමදෙස්සෙම ප්‍රසාරණය කරන බලයට වඩා එකක් වැඩි සංඛ්‍යාවක් බලයන් අපිට ලැබෙනවා. ඊළඟට අපි බලුවොත් දැන් හිතුවොත් මෙහෙම 10 වෙනි බලයේ ප්‍රසාරණය කර පද 11ක් තියෙනවා. මෙතන n වෙනි බලයේ ප්‍රසාරණය කරොත් මේකේ පද n ධන එක සංඛ්‍යාවක් තියෙනවා කියලා අපි දැනගන්නවා. දැන් මම මේක ලිව්වොත් මේ අපි අංකන ක්‍රමය පළමු පදය මට ලියන්න පුළුවන් t1. පළවෙනි පදේ ඉන්නේ r සමානයි බිඳුවේ ඉඳන් යන නිසා r ට බිඳුව දාන්න. n c බිඳුව a වල n b වල බිඳුව. පළවෙනි පදේ. දෙවන පදේ ගත්තොත් දෙවන පදේ කියන්නේ t2. t2 දී r ට දාන්න ඕන 1. මෙතන r සමානයි බිඳුව අවස්ථාව මේ. ඊළඟට r සමාන 1 අවස්ථාව මෙතෙන් දෙන. එතකොට nc1 a වල n ඍණ 1 b. මේ r සමාන 1 අවස්ථාවේ තමයි දෙවන පදේ. හැමතිස්සෙම r වලට වඩා පද සංඛ්‍යාවට වඩා r එකක් අඩුයි. පැහැදිලිනේ මේ රට. මොකද පද n ධන එකක් තියෙන්න ඕන නිසා. මෙතන තුන්වෙනි පදයට අපි මෙහෙම ලියාගත්තා. t3 nc2 a වල n ඍණ 2 b වල වර්ගය. එකක් අඩුවෙන් එන්නේ. r සමානයි 2 තමයි දාන්නේ තුන්වෙනි පදේ. දැන් මම ලිව්වොත් මේ r වන පදේ ලිව්වොත් r වන පදේ ලිව්වොත් ඒ කියන්නේ tr. r වන පදේ කියන්නේ මොකද? හැමතිස්සෙම එයාට වඩා එකක් අඩු එකක් තමයි දාන්න ඕන. r ට කියන්නේ n c n c r. එතකොට දැන් එකක් අඩු එකක් නේ. මෙතනට r රින් 1. හැමතිස්සෙම මෙතනට එන එකකට වඩා එකක් අඩු එකක් තමයි මෙතනට දාන්න. r රින් 1. a දැන් r ට r රින් 1 දැම්මට පස්සේ n රින r ධන 1 b r රින 1. පැහැදිලිද කියලා. දැන් මම ලිව්වොත් r ධන 1 වෙන පදේ ලිව්වොත් එක එන්නේ කොහොමද? එතකොට දැන් මෙතන r ධන 1 නම් එයාට වඩා එකක් අඩු කෙනෙක් තමයි මෙතන ඉන්න ඕනේ. අයි අපි ශ්‍රේණිය යන්නේ හැමදෙස්සම එකක් අඩු එකනේ. එතකොට මෙතන ඉන්න ඕන මොකක්ද? n c r a වල n ඍණ r b r. එතකොට මොකක් හරි යමක් පැහැදිලි වෙනවා නම් අන්න ඒක තමයි වටින්නේ. මොකද්ද මේ? මේ ලැබෙන්නේත් මේකම නේද? ඉතින් අපි ඉගෙන ගන්න ඕන මෙන්න මේකයි. ද්විපද ප්‍රසාරණයක් මොකක් හරි ලිව්වොත් ද්විපද ප්‍රසාරණයක් මොකක් හරි ලියාගත්තොත් එයාගේ මෙන්න මේ සිග්මා සංකේතය ඇතුළට එන්නේ මෙන්න මේ ටික. සිග්මා සංකේතය ඇතුළට එන ටික මේ එන්නේ කීවෙනි පදයේද? r ධන 1 වන පදයයි. ද්විපද ප්‍රසාරණයක් ප්‍රසාරණය කරාට පස්සේ සිග්මා සංකේතය තුලට ලැබෙනුයේ r ධන 1 වන පදයයි. පැහැදිලි ඇති කියලා හිතනවා. ද්විපද ප්‍රසාරණයක් ප්‍රසාරණය කරාට පස්සේ මතක තියාගන්න සිග්මා සංකේතය ඇතුළට එන්නේ r ධන 1 වන පදය. පැහැදිලි ඇති කියලා හිතනවා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රසාරණේ r ධන 1 වන පදේ තමයි මෙන්න මේ ඇතුළේ ඇවිල්ලා තියෙන්නේ. ඒක අපි රටාව මේ විදිහට ලියලා බලාගත්තොත් අපිට තේරෙනවා පළවෙනි පදේ යාට වඩා එකක් අඩු එක්කෙනෙක් කාර්ට. දෙවෙනි පදේ එහෙම තුන්වෙනි පදේ එහෙම r වන පදේදී r රින් 1 එනවා. r ධන 1 වන පදේදී මෙතන r ධන 1 වෙනකොට යාට එකක් අඩු එක්කෙනෙක් තමයි මේ පැත්තේ එන්න ඕන. ඒ හේතුව පද n ධන 1 සංඛ්‍යාව n වෙනි ප්‍රසාරණයක පද n ධන 1 සංඛ්‍යාව තියෙන
නිසා මෙතන විශේෂත්වය සිග්මා සංකේතය ඇතුළට එන්නේ r ධන එක් වෙන පදය. පැහැදිලි ඇති කියලා හිතනවා. ඉතින් ඉස්සරහට යමු. දැන් මේකෙන් පළවෙනි ගාන අපිට කියනවා එක ධන x වල 9 ප්‍රසාරණයේ 6 වෙනි බලය සොයන්න කියලා. 6 වෙනි පදය සොයන්න කියලා කියනවා. අපි පදේ හොයන්න ඉස්සෙල්ලා එක ධන x වල 9 වෙනි බලය ප්‍රසාරණය කරගෙන. කොහොමද එන්නේ? සිග්මා r සමානයි බිංදුව ඉඳන් 9 දක්වා 9cr 9cr 1 9 ඍණ r x වල r. දැන් මේක තව චුට්ටක් සුළු කරන්න 1 9 ඍණ r කියන්නේ එකමනේ. නිසා මේක අපිට ලස්සනට සුළු වෙනවා. මම මෙතනම ලියාගත්තොත් සිග්මා r සමානයි බිංදුව ඉඳන් 9 දක්වා 9cr x වල r. අපි දන්නවා සිග්මා සංකේතය ඇතුලේ මෙහෙම ප්‍රසාරණය කරගත්තට පස්සේ මෙන්න මෙතන එන්නේ මොකද්ද? මේ එන්නේ r ධන 1 වන පදේ. tr ධන 1. පිට ලැබෙනවා. ඒ කියන්නේ මට ලියා ගන්න පුළුවන්. r ධන 1 වන පදේ. පදේ තමයි සිග්මා සංකේතය ඇතුළට එන්නේ. ඒ කියන්නේ tr ධන 1. ඒක තමයි අපි දැන් කලින් ඉගෙන ගත්තේ. කියන්නේ 9cr x වල r. ඉස්සෙල්ලාම ඔක ලියා ගන්න. 9cr x වල r. අපෙන් අහන්නේ 6 වෙනි පදය. ඒ කියන්නේ t6 6 වෙනි පදය. 6 වෙනි පදය කියන්නේ මෙතන r ට මොකක් දැම්මනම් හරිද? t පහ දාන එකනේ. මේක තමයි r. මේක මේ විදිහට හදා ගන්න. r එතකොට 5යි. එහෙනම් මෙන්න මෙයාගේ r ට පහ දැම්මනම් 6 වෙනි පදය ලැබෙනවා. එතකොට මෙතන r ට පහ දැම්මොත් 9c5 x වල 5 9c5 ඔබ සුළු කරන්න 9c5 සුළු කරොත් පිට ලැබෙනවා 126ක් කියලා ලැබෙනවා. x5 කියලා උත්තර ලැබෙනවා. හැමතිස්සෙම මතක තියාගන්න. මෙතන ඇතුළට එන්නේ r ධන 1 වන පදේ. මෙතන tr ධන 1 සමානයි මේක. එහෙමනම් අදාළ ඕන පදේ මෙතන ලියා ගන්න. ඒක එකක් එකතු කරන විදිහට මේ විදිහට දාලා r ට හරි එක්කෙනා ආදේශ කරන්න. දැන් 6 නම් මෙතන r ට දාන්න ඕන කීයද? 5. මේක සිහිය තියාගන්න. ගොඩක් අය කෙලින් මෙතන 6 එනවා නම් කෙලින්ම මෙතෙන්ට ආපහු 6 දානවා. එතකොට සම්පූර්ණයෙන්ම වැරදි. 6 වෙනි පදය කියන්නේ ඇතුළට එන්නේ ප්‍රසාරණය ඇතුළට එන්නේ r ධන 1 වෙනි පදය. එහෙමනම් t6 ඕනනම් t5 ධන 1 විදිහට හදාගන්න r ට දාන්නේ මේ අගේ. පැහැදිලි ඇති කියලා හිතනවා. තව ගැටලුවක් බලමු. ඊළඟ ගැටලුව 2x ඍණයේගේ 16 බලයේ ප්‍රසාරණයේ 8 වෙනි බලය හොයන්න කිව්වොත් ඉස්සෙල්ලම මේ ප්‍රසාරණය ලියාගෙන ඉන්න. පිළියන බලන්න සිග්මා r සමානයි බිංදුව ඉඳන් 16 දක්වා 16යි cr 2x වල 16 ඍණ r ඍණ 1 r. ගැටලුව ඉස්සරහට යන්න කලින් මේක සිග්මා සංකේතය ඇතුලේ සුළු කරගෙන ඉන්න පුළුවන් තරම් අපි ඒවා කලින් ඉගෙන ගත්තා. එහෙම නොත් වෙන්නේ සිග්මා r සමානයි බිංදුව ඉඳන් 16 දක්වා 16යි cr 2 16 ඍණ r ඍණ 1 r x වල 16 ඍණ r. හරිද? සිග්මා සංකේතය ඇතුලේ නියත සංඛ්‍යාව වෙනම සංගුණක වෙනම x වෙනම අපි සුළු කර ගන්නවා. සුළු කර. ඊට පස්සේ මේ ඇතුළට එන්නේ tr ධන 1. හරි. මේ කියන්නේ මට ලියන්න පුළුවන් tr ධන 1 වෙන පදය 16යි cr 2 16 ඍණ r ඍණ 1 r x වල 16 ඍණ r. පැහැදිලි ඇති කියලා හිතනවා. ඊට පස්සේ අහන ප්‍රශ්නේ 8 වෙනි පදය. 8 වෙනි පදය කියන්නේ t8. ඒ කියන්නේ t7 ධන 1. r ට 7 දැම්මනම් හරි r ට 7 දැම්මොත් මෙතන එන්නේ 16යි c7යි 2 16 ඍණ 7 ඍණ 1 7 x වල 16 ඍණ 7. ඔක සුළු කරන්න. සුළු කරාම අපිට ලැබෙනවා 16යි c7යි 16යි c7යි 2 9 ඍණ 1 7 වෙනි බලය අපිට ඍණ 1යි කියලා ලැබෙනවා. ඊට පස්සේ x වල 9 මේක තව චුට්ටක් සුළු කරොත් අපිට සුළු කරලා කෙලින් උත්තරේ දාන්න ඉස්සරහට කොහොමද ඍණ ලකුණක් එනවා. කියන්නේ ඍණ අගයක් තමයි ලැබෙන්නේ. මේක ටිකක් ලොකු අගයක් ලැබෙන නිසා පිළිතුර මේ ගානෙන් සුළු කරලා තිබීම ප්‍රමාණවත්. අපි ඊළඟ කොටසට යමු ද්විපද ප්‍රසාරණය. හොඳයි ඊළඟට අපිට තියෙන්නේ ද්විපද ප්‍රසාරණයේ මැද පදයේ සෙවි. මැද එක්කෙන. උදාහරණයක් ගත්තොත් a ධන b ගේ වර්ගය ප්‍රසාරණය කරාට පස්සේ ඒ වර්ගය
plus 2ab plus b වර්ගය. මේකේ මැද පදයේ ඉන්නේ 2ab. අන්න ඒ වගේ මැදට එන එක්කිනා. දැන් මෙතන මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? දැන් හිතන්න මේ මෙතන බලය කියන කෙනා ඔත්තේ වුණොත් මෙතන එනවා පද තුනක්. පද තුනක්. දැන් හිතන්න බලය ඉරට්ටේ වුණොත් පද තුනක් එනවා. බලය ඔත්තේ වුණොත් මෙතන පද කීයක් එනවද? යට වඩා එකක් නේ. පද 4. එහෙම වුණොත් මතක තියාගන්න බලය ඉරට්ටේ නම් ඒ කියන්නේ මෙන්න මේ දෙක වගේ නම් අපිට මැද පද එකයි තියෙන්නේ. ඒ කෙලින්ම මැද පදයක් ලියා ගන්න පුළුවන්. දෙක නම් කෙලින්ම 3යි. 5 නම් කෙලින්ම කීවෙනි පද? දැන් පද 5. يعني බලය මෙතන අපි හිතන්නේ මෙතන වර්ගයනේ තියෙන්නේ. ඒකට පද 3යි. පද 3 නම් අපිට මැද පදයක් ගන්න පුළුවන්. හරිද? හිතන්න මෙතන තියෙන්නේ 4යි. 4 නම් 5යිනේ. එතකොට පද 5ක් එනවා නම් 1යි 2යි 3යි. අපිට මැද පදයක් ගන්න පුළුවන්. බලය ඉරට්ටේ නම්. බලය ඔත්තේ නම් හිතන්න තුන්වෙනි බලයේ ප්‍රසාරණයේ පද 4යි 1යි 2යි 3යි 4යි. එහෙම වුණොත් මතක තියාගන්න. මැද පද දෙකක් තියෙනවා. ඒ අදාළ අවස්ථාවට අපි ගැටලු දෙකක් සාකච්ඡා කරමු. මතක තියාගන්න. බලය ඉරට්ටේ නම් මැද පද එකයි. බලය ඔත්තේ නම් මැද පද දෙකක් තියෙනවා. අපි මේ ගැටලුව බලමු. මේක බලය ඉරට්ටේ නිසා මැද පද එකයි. මේකෙත් මැද පදේ සොයන්න කලින් මෙයාගේ ප්‍රසාරණය ලියාගෙන ඉන්න ඕනේ. 8 වෙනි බලය. මට ලැබෙන සිග්මා r සමාන 0.8 දක්වා 8යි cr. එකේ 8 ඍණ r x වල r. තවත් සුළු කරගත්තොත් සිග්මා r සමාන 0.8 දක්වා 8යි cr x වල r. ඊට පස්සේ දැන් මේකේ මේ මැද පද දැන් 8යි නම් ප්‍රසාරණයේ පද කීයක් තියෙනවද? 9ක් තියෙනවා. මේ 8 දන්න 1. 8 දන්න 1. කියන පද 9නේ. පද 9 නම් මැද පදය වෙන්නේ කීයද? කීවෙනියද? මොබල් 9ක් 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි 9යි. 9 නම් මැද පදය වෙන්නේ කීවද බලන්න. 1යි 2යි 3යි 4යි මේක නේද? 1යි 2යි 3යි ආයි දෙපැත්තට සමානව බෙදෙන්න මැද පදය වෙන්නේ කීවෙනියද වෙන්නේ? 1යි 2යි 3යි 4 5. 5 තමයි මැද පදේ එන්නේ. T5. T5 තමයි මැද පදේ. දැන් අපි දන්නවා මේ ප්‍රසාරණය කරාට පස්සේ ඇතුළට එන්නේ r ධන 1 වල පදේ. x වල අපිට ඕන මැද පදේ. ඒ කියන්නේ T5. ඒක මොන පැත්තෙන් බැලුවත් මැදනේ. T5 කියන්නේ T4 ධන 1. ඒ කියන්නේ r ට 4 දැම්මම හරි මම කියලා දුන්නානේ දැන් ඕනම සංගුණයක ඒ කියන්නේ ඕනම පදයක් හොයන්න කියලා දුන්නානේ. ඒ විදිහට අදාළ හරියට මෙන්න මේ වගේ පදේ හොයාගෙන එයාගේ r එක මෙතෙන් දාලා සුළු කරගත්තා නම් අපිට මැද පදේ ගන්න පුළුවන්. එතකොට එන 8යි c4 8යි c4 x වල 4 තමයි මේක මැද පදේ විදිහට ලැබෙන්නේ. 8යි c4 ඔබ සුළු කරගන්න. අපි තව ගැටලුවක් සාකච්ඡා කරමු. මේ ඉරට් එකක් නේ. ඔත්තේ එකක් බලමුකෝ. මෙයාගේ මැද පදේ හොයන්න කිව්වා. ඉස්සෙල්ලම මේකේ ප්‍රසාරණය ලියන්න. සිග්මා r සමාන 0.7 දක්වා 7යි cr 2යි x වල 4 ඍණ r ඊට පස්සේ ඍණ 1යට x වල r. ඊට පස්සේ මෙහෙම තියාගෙන අපිට මුකුත් කරන්න බෑ. මොකක් කරන්න ඕන? ප්‍රසාරණය කරගන්න මේක සුළු කරගන්න. 2 4 ඍණ r ඊට පස්සේ මෙතන එනවා 4 ඍණ r 2 7 ඍණ r ඊට පස්සේ x වල 4 ඍණ r ඍණ 1 r ඊට පස්සේ 1යට x වලත් r. පැහැදිලිද? දැන් මේක x වෙනවයි නියත වෙනවයි එහෙම සුළු කරගන්න සංගුණ. සිග්මා r සමානයි 0.7 දක්වා 7යි cr 2 4 ඍණ r දැන් ඍණ 1 r මේ දෙන සුළු වුණාට පස්සේ උඩයට ඇසුරු වෙලා එනවා x වල 4 ඍණ 2යි r. x වල 4 ඍණ 2යි r. ඊට පස්සේ බලමු ඉස්සරහට. දැන් බලන්න මේකේ පද කීයක් තියෙනවද? මේ ප්‍රසාරණයේ පද 8යි. 8ක් ගාවද වල 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි.
දැන් මැදපද කීයක් තියෙනවද? තනි එක්කෙනෙක් මැදපද දැන් මෙයා මැදපදේ කියලා ගන්න බෑ. මේ පැත්තේ 3යි මේ පැත්තේ 4යි. එහෙමනම් මැදපද දෙකක් තියෙනවා පැහැදිලි. මේ දෙන්නම මැදව ගත්තොත් මේ දෙන්නම මැදපද විදිහට ගත්තොත් මේ පැත්ත දෙපැත්තට බැලන්ස් එකේ බෙදෙනවා. එහෙනම් මේ කීවෙනි පදේ? T4 සහ T5. T4 සහ T5 තමයි මැදපද විදිහට මේකේ ගන්න තියෙන්නේ. අපි දන්නවා මෙන්න මේ ප්‍රසාරණය ඇතුලේ මෙන්න මේකට එන්නේ T r/1. එහෙමනම් T5 කියන්නේ T4 කියන්නේ කීය? මේක එකක් අඩු කරලා දාන්න. ඒ කියන්නේ මෙතන r ට 3 දාලා එකක් ලියන්න. 2 4 ඍණ 3 ඍණ 1 3 x වල 4 ඍණ 6. හරි. ඒක මැදපදයක්. අනිත් එක T5. 5 කියන්නේ r ට 4 දාන්න. r ට 4 දැම්මොත් 7c 4 2 4 ඍණ 4 ඍණ 1 4 x වල 7 r ට 4 දැම්මොත් x වල 4 ඍණ 8. ඒ කියන්නේ එකකට x එකක් මෙතන හැදෙනවා. මේ දෙන්න චුට්ටක් තව පොඩ්ඩක් පැහැදිලි වෙන්න සුළු කරොත් 2 4 ඍණ 3 කියන්නේ 2 4යි. ඍණ 1 ගණේ කියන්නේ අපව ඍණක් ඉස්සරහින් දාගන්න. මොකද ඍණ එනවා ප්‍රශ්නයක් නැහැ. මෙතන x එකක් එනවා. T4 වෙනි පදේ ඔබ 2 4 සුළු කරගන්න. ඍණ 2x 4x ඊළඟ T5 එනවා. 7c 4 7c 4 අපිට 35යි කියලා ලැබෙනවා. 7c 4 35යි. ඊට පස්සේ 2 4 ඍණ 4 කියන්නේ 2 ඝනය. මෙයා ධනාගයක්. ඒ කියන්නේ ඍණ 1 4 ධනාගය. එතකොට x වල ඍණ 1 කියන්නේ යටට x එනවා. කොහොම මේක තමයි චුට්ටක් අපිට සුළු කරොත් මෙතන 2 4 අපිට ගන්න පුළුවන් 16යි. ඍණ 16යි x. එක මැද පදයක්. අනිත් මැද පදේ එනවා. අනිත් මැද පදේ එනවා 280 බෙදීම x කියලා. මැද පද දෙකයි. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. සර් මට මෙතන මේ ප්‍රසාරණය කරනකොට 7c3 කියන එක මගේ ඇරලා තියෙනවා. r ට 3 දැම්මම පස්සේ 7c3 කියන එකේ අගය 35යි. එතකොට මෙතන ලැබෙන්න ඕන ඍණ 35යි. ඊට පස්සේ 2 4යි x ඔක සුළු කරාට පස්සේ ඍණ 560යි x කියලා ලැබෙන. මට මෙතන කලින් මෙන්න මෙයා දාන්න අමතක වෙලාට පොඩි මිස්ටේක් එකක්. ඒ නිසා ඒක නිවැරදි කරගන්න. මේක තමයි ද්විපද ප්‍රසාරණයේ මැද පදයේ සෙවීමේ කතන්දරය. එතකොට දැන් මේක හරි කියලා හිතනවා. අපි ඊළඟට බලමු ද්විපද ප්‍රසාරණයක විශාලම සංගුණකයේ සහිත පදේ සොයන්නේ කොහොමද කියලා. මේ මෙතෙන්ට වෙනකම් මොන හරි ගැටලු තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන අපි ඒක සාකච්ඡා කරමු. පැහැදිලි ඇති කියලා හිතනවා.